සත්හුප්ප සත්ථ චරණං සරණං ජනනං බ්‍රහ්මාදි මූලි මනිරං සිසමාවහං තං පංකේරුහාබ මුදුකෝ මලචාරු වන්නං වන්දාමි චක්ඛවරලක් ඝනමාධදානං වන්දාමි චක්ඛවරලක් ඝනමාදදානං වන්දාමි චක්ඛවරලක් ඝනමාදදානං නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අති උත්තරීතර ත්‍රිවිධ රත්නයේ නවසරයි. අද අනුත්තරෝ පොහොය දින වැඩසටහන සඳහා තමන්ගේ නිවසේ ඉඳලම සහභාගී වෙන ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, සුපුරුදු පරිදි අනුත්තරෝ වැඩසටහනේ සිද්ධ කෙරෙන ආර්ය මෛත්‍රී සජ්ජායනාව සහ ආර්ය මෛත්‍රී විග්‍රහ කිරීමේ දේශනාවයි මේ ආරම්භ කිරීමට සූදානම් වෙන්නේ. ඉතින් මේ වෙලාවේදී පින්වතුනි, මොහොතකට සිහියට නගා ගන්න. ඔබට කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ ඇසුර නිරන්තරයෙන්ම ලැබෙනවා. මොකද පින්වතුනි, ඔබ සංඝ රත්නය ඇසුරු කරන පිරිසක් හින්දා. නමුත් පින්වතුනි, මේ අවස්ථාව නොලැබිච්ච මෙච්චර පින් නොකරපු බොහෝ දෙනෙක් මේ ලෝක ධාතු වැඩ වාසය කරනවා. ඉතින් ඒ හැම දෙනාවමත් සිහිපත් කරගෙන පින්වතුනි, මේ වගේ අවස්ථාවකට සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරන එක අවස්ථාව ලැබිච්ච අපේ යුතුයකමක් වෙනවා, වගකීමක් වෙනවා. ඒ නිසා පින්වතුනි, මොහොතක් හිතින් අදිෂ්ඨාන කරන්න. මේ ලෝකේ යම්තාක් දිව්‍ය බ්‍රහ්මාදීන් පිරිසක් ඉන්නවා නම් මේ ආර්ය මෛත්‍රී භාවනාව තුළින් තමන්ගේ උතුම් නිවන සිද්ධ කරගන්නට කැමති, තමන්ගේ උතුම් නිවන සිද්ධ කරගන්නට මහන්සි වෙන වෙරවීරිය වඩන ඒ හැම දිව්‍ය බ්‍රහ්මාදීන් කෙනෙකුටම සිහිපත් කරලා මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ඔබගේ හිතෙන්. ඒ වගේම යම්තාක් පිරිසක් ඔබ නමින් ජන්මාන්තරගත වුණා නම් අනාදිමත් සංසාරේ ඉඳලා මේ මොහොත දක්වා ඒ හැම දෙනාමත් සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට ඇවිදilla මේ සද්ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන, ධර්ම දේශනාවන් සිද්ධ කරන ඒ උත්තම පිරිස දැක බලාගෙන හිත පහදවාගෙන යම්කිසි අභාව ස්ථානයක ඉන්නවා නම් එයින් හත මිදලා සුඛිත මුදිත වෙන්න කියලා හිතාගෙන පින්වතුනි, හැම දිනාටමත් ආරාධනා කරන්න හිතින් මොහොතක් අදිෂ්ඨාන කරලා. හොඳයි. පින්වතුනි, අද ඉල් පොහොය දිනය. තථාගතයන් වහන්සේ නමක් මීට අවුරුදු 2600කට කිට්ටු කාලයකට කලින් ලෝකෙට පහළ වෙලා ඒ සම්බුදු රාජ්‍ය සාක්ෂාත් කරගෙන පින්වතුනි, මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ට දහම් දෙසුවා. උන්වහන්සේගේ හදවතේ තිබ්බ අනන්ත අප්‍රමාණ කරුණා නදියෙන්, කරුණා සාගරයෙන් තමන්ගේ මේ සසර නැමැති සාපිපාසාව දුරු කරගත්ත මිනිස්සු මේ වෙනකොට නිවන් පුරයට ගිහිල්ලා. නිවන් පුරය කියලා මම මේ අදහස් කරන්නේ නිවන සාක්ෂාත් කරගෙන ඉවරයි මේ පිරිස. පිරිසක් සෝතාපන්න වුණා, සකදාගාමි වුණා, අනාගාමි වුණා, අරිහත් වුණා. අරිහත් වෙච්ච පිරිස පිරිනිවන් පෑවා. සෝතාපන්න, සකදාගාමි ආදී වශයෙන් මාර්ගඵලවල පිහිටපු පිරිස ඒ මාර්ගඵලයන් උපසම්පදා කරගෙන මේ මොහොතේත් තමන්ගේ නිවන සාක්ෂාත් කරගන්න වැඩපිළිවෙලේ යෙදিলা ඉන්නවා. එතකොට පින්වතුනි, උතුම් මොහොතක්. පොය දවසක් කියලා කියන්නේ බොහොම උතුම් දවසක්.
මොකද හේතුව අපේ ජීවිත බොහොම කාර්යබහුලයි. මම ඔබෙන් ඇහුවොත් එහෙම හෙට දවසේ ඔබට කරන්න තියෙන වැඩ මොනවද? මේ සතිය ඇතුළත ඔබට කරන්න තියෙන වැඩ මොනවද? මේ මාසය ඇතුළත ඔබට කරන්න තියෙන වැඩ මොනවද? මේ අවුරුද්දේ ඔබට තියෙන goals මොනවද? achieve කරගන්න තියෙන කියලා ඇහුවොත් පින්වතුනි මේ එක ප්‍රශ්නේ ගානේ ඔබට දෙන්න 1000ක් උත්තර තියෙනවා. ඒ තරම් කාර්යබහුල පිරිසක් ඔබ. ඔබගේ ව්‍යාපාරික ස්ථානයේ, ඔබ වැඩ කරන තැන, ඔබගේ ගෙදර, ඔබගේ දරුවොත් එක්ක ඔබට කරන්නේ වගකීම් යුතුකම් ගොඩක් තියෙනවා. ඉතින් කොහොම වුණත් පින්වතුනි කාල වේලාවක් වෙන් කරගෙන මේ ආරාමය ඔබ වෙනුවෙන් තිලින කරන මේ වැඩසටහන් වලට සම්බන්ධ වෙලා ඔබ ඒ කාල වේලාව වෙන් කරගෙන මේ වගේ වැඩසටහන් නරඹන එක, මේ වැඩසටහන් වලට අනුග්‍රහය දක්වන එක, සහභාගී වෙන එක පින්වතුනි බොහොම කලාතුරකින් අපිට කෙනෙක්ට ලබලා දෙන්න පුළුවන් අවස්ථාවක්. කෙනෙක්ට බොහොම කලාතුරකින් සම්බන්ධ වෙන්න පුළුවන් අවස්ථාවක්. ඉතින් ඒ වාසනාව ඔබට ලැබිලා තියෙනවා. පින්වතුනි අපි දන්නවා හොඳටම බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙන්නේ බොහොම කලාතුරකින්. කලාතුරකින් කියලා කියන්නත් බෑ පින්වතුනි, ඒ තරම් දුර්ලභයි. බොහොම දුර්ලභයි. මේ ලෝකේ ඕනම දෙයක් වෙන්න පුළුවන් පින්වතුනි, නමුත් බුදු කෙනෙකුගේ පහළවීම කියන එක බොහොම දුර්ලභයි. මනුෂ්‍ය ජීවිතයක් ලබන්න පුළුවන් පින්වතුනි, ඒ තරම් බුද්ධත්වය ලැබපු උත්තමයෙක් මේ ලෝකෙට පහළ වෙනවා කියන එකට වඩා බොහොම සුළු දෙයක් පින්වතුනි මනුෂ්‍ය ජීවිතයක් ලබනවා කියන එක. ඉතින් ඒ නිසා ඔබට මනුෂ්‍ය ජීවිතයකුත් ලැබිලා තියෙනවා බොහොම කලාතුරකින් ලැබෙන. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ පහළවීමත් මේ කාලෙදි සිද්ධ වෙලා තියෙන, උන්වහන්සේගේ දහම දේශනා වෙනව, දහම දේශනා කරන උත්තමය මේ ලෝකෙ වැඩ ඉන්නවා. ඉතින් මේ තරම් වාසනාවන්ත කාලයක් පින්වතුනි අපේ ජීවිතේ තවත් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ වගේ කාලවලදී අපේ ජීවිත වෙනස් කරගෙන, අපි ගාව තියෙන වැරදි අඩුපාඩු හදාගෙන, අපේ ජීවිතවලට සුදු ගතිගුණ එකතු කරගෙන මේ නිවන කරගන්න අවශ්‍ය පසුබිම අපේ හිතේ හදාගත්තේ නැත්නම් පින්වතුනි අපි ඇත්තටම ගොඩක් අඥාන පිරිසක්. ඉතින් ඒ නිසා මම ඔබට යෝජනා කරන්නේ පින්වතුනි මේ ස්වාමින් වහන්සේලා විසින් මෙහෙයවනු ලබන මේ උතුම් දහම් සංග්‍රහය ඔබ සතුටින් භුක්ති විඳින්න. ඔබ සතුටින් සමාදන් වෙන්න. ඔබ සතුටින් සමාදන් වෙලා මේ ස්වාමින් වහන්සේලා දෙසන මාර්ගයේ ඉදිරියට ප්‍රතිපදාවක් විදිහට අනුගමනය කරගෙන ඉස්සරහට යන්න. ඒ යනකොට ඔබට දැනෙන්න පටන් ගනී පින්වතුනි සැනසීම. එතකොට අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පින්වතුනි ආර්ය මෛත්‍රී කර්මස්ථානය ගැන. ඇයි අපි ආර්ය මෛත්‍රී කර්මස්ථානය වඩන්න ඕනේ? මොකද්ද ආර්ය මෛත්‍රිය කියලා කියන්නේ? අදත් අපි සූදානම් වෙන්නේ පින්වතුනි මේ කර්මස්ථානය ගැන යම් විග්‍රහයක් කරගෙන ඒක අපේ ජීවිතයට වැදගත් වෙන්නේ කොහොමද කියලා අපි වටහාගෙන පින්වතුනි අපේ ජීවිතයට ඒක එකතු කරගමු. පින්වතුනි මේ ලෝකෙට පහළ වෙන කවුරුත් පර්ෆෙක්ට් නෑ. තථාගතයන් වහන්සේවත් පහළ වෙන දවසේ පර්ෆෙක්ට් උනේ නෑ. සිද්ධාර්ථ කුමාරයා මේ ලෝකේ පර්ෆෙක්ට් කෙනෙක්ද? නෑ. සිද්ධාර්ථ කුමාරයා පින්වතුනි යම් දවසක සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරගත්තා. අන්න එදාට තමයි උන්වහන්සේගේ පර්ෆෙක්ට් වීම කියන එක සිද්ධ වුණේ. ඊට කලින් උන්වහන්සේ ශ්‍රේෂ්ඨ රජ කුමරෙක්. ශ්‍රේෂ්ඨ කෙනෙක්. නමුත් පින්වතුනි ඉන්න හොඳම කෙනා මේ ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨතම කෙනා නෙවෙයි. ඉතින් අපි හැමෝම මේ ලෝකෙට පහළ වුණේ විවිධාකාරයේ අඩුපාඩු එක්ක. ඒ අඩුපාඩු නිසා අඩුපාඩු කියලා කියන්නේ පින්වතුනි ශරීරයේ තියෙන අඩුපාඩු විතරක් නෙවෙයි. රෝගාබාධ ගැන නෙවෙයි මම මේ කතා කරන්නේ අපේ මනසේ තියෙන අඩුපාඩු ගැන. රාග ద్వේෂ මෝහ කියන ලෙඩ තුන අරගෙන තමයි පින්වතුනි අපි මේ ලෝකෙට පහළ වුණේ. ඒ තුන නැත්තම් ලෝකෙට පහළ වෙන්න අවශ්‍යතාවයක් නැහැනේ. ඒ තුන නැත්තම් අපිට නිවන් දකින්න අවශ්‍යතාවයකුත් නැහැනේ. ඉතින් කොහොම වුණත් මේ ලෙඩ තුන අරගෙන ආපු අපි ගාව තියෙන අඩුපාඩු මෙච්චරයි කියලා කියන්න බෑ. ඉතින් ඒවා ස්වාමීන් වහන්සේලාගෙන් අහගෙන ජීවිතේ නිවැරදි කරගන්න එක තමයි අපි කරන්න ඕනේ. ඉතින් අපි අද කතා කරමු පින්වතුනි මේ ආර්ය මෛත්‍රී කර්මස්ථානය තුල තියෙන වැදගත්කම. කොහොමද හරියට ආර්ය මෛත්‍රිය වඩන්නේ කියලා. ඒතර ආර්ය මෛත්‍රිය කියන මාතෘකාව ගත්තම පින්වතුනි ගොඩාක් විශාල වපසරියක් තියෙන කොටසක්. ඉතින් ඒ නිසා අපිට ඒක පැයකින් එකමාරකින් කතා කරන්න බෑ. ඉතින් අපි අද කාල වේලාව තියෙන හැටියට ඔබටත් පහසුකම තියෙන විදිහට අපි මේකෙන් කොටසක් කතා බහ කරගෙන යන්න. ඉතින් ඇයි පින්වතුනි අපි ආර්ය මෛත්‍රිය වඩන්න ඕනේ? හැමෝම හොඳින් අහගෙන ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඉතින් ආර්ය මෛත්‍රිය කියන එක වැදගත් වෙන්නේ පින්වතුනි ආර්ය පිරිසට. තථාගතයන් වහන්සේ ආර්ය පිරිසක් වෙන් කරලා හඳුන්වලා දීලා තියෙනවා. අෂ්ට ආර්ය පුද්ගල පිරිස. ඒ කියන්නේ ඔබ අහලා ඇති සංඝගුණ වඳින ගාථාවෙත් ওই කොටස තියෙනවා. පුද්ගලයෝ 8 දෙනෙක් ඉන්නවා පින්වතුනි ආර්ය ගෝත්‍රයට අයිති වෙන. ඒ කවුද? ඔබත් මාත් එක්කම උත්තර දෙන්න. ඔබගේ ගෙදර ඉඳගෙන. එතකොට
පටන් ගන්න තැන තමයි පින්වතුනි සෝතාපන්න මාර්ගයේ ඉන්න පුද්ගලයා. ඊට පස්සේ සෝතාපන්න ඵලය සාක්ෂාත් කරපු පුද්ගලයා. ඊට පස්සේ සකදාගාමි මාර්ගයේ ඵලය ආදී වශයෙන් ওই දිගටම ගියාට පස්සේ මාර්ග වශයෙන් 4 දෙනෙක් ඉන්නවා. ඵල වශයෙන් 4 දෙනෙක් ඉන්නවා. ඔන්න ඔය පුද්ගලයෝ 8 දෙනාට කියනවා ආර්ය පිරිස කියලා. එතකොට පින්වතුනි මේ ආර්ය මෛත්‍රී කර්මස්ථානය හෙවත් අරිය මෙත කියන එක පින්වතුනි වඩන්න පුළුවන්. ඒක මනසේ දරාගෙන ඉන්න පුළුවන් පුද්ගලයෝ 8 දෙනා තමයි අපි මේ කතා කරේ. එතකොට ඔබ හොඳට හිතලා බලන්න පින්වතුනි ඔබ මේ පුද්ගලයෝ 8 දෙනාගෙන් එක්කෙනෙක් වෙන්න වෙරවීරිය වඩන කෙනෙක්ද කියලා අඩුම තරමේ. සමහර විට ඔබ මේ පුද්ගලයෝ 8 දෙනා ඇතුළට එකතු වෙලා ඇති. සමහර විට මේ පුද්ගලයෝ 8 දෙනා අතරට එකතු වෙන්න මහන්සි ගන්න කෙනෙක් වෙන්න ඇති. එතකොට සමහරට සෝතාපන්න ඵලයේ සාක්ෂාත් නොවෙලා තිබුණත් ඔබට දැඩි උවමනාවක් තියෙනවා නම් මේ සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරන්න ඒ වෙනුවෙන් ඔබ ධහම පරිශීලනය කරනවා නම් ඒ වෙනුවෙන් ඔබ සද්ධර්මයේ ශ්‍රවණය කරනවා නම් ඔබ නිරන්තරයෙන් යෝනිසෝ මනසිකාරයෙන් උත්සාහ කරනවා නම් සත්පුරුෂ ඇසුර ඔබට ලැබෙනවා නම් පින්වතුනි ඔබ බොහෝ වෙලාවට කල්යාණ පෘථග්ජන මට්ටමේ ඉන්න කෙනෙක්. ඒ කියන්නේ මේ සෝතාපන්න මාර්ගය අනුගමනය කරන්න උත්සාහ කරන කෙනෙක්. ඉතින් පින්වතුනි මෙන්න මේ වගේ පුද්ගල පිරිසකට තමයි ආර්ය මෛත්‍රී කර්මස්ථානය කියන එක වැදගත් වෙන්නේ. මේ ලෝකේ ඉන්න පිරිසත් පින්වතුනි මෛත්‍රිය කියන එක වඩනවා. ඒ අයත් ප්‍රාර්ථනා කරනවා අනිත් අය නිදුක් වෙන්න ඕනේ, නිරෝගී වෙන්න ඕනේ, සුවපත් වෙන්න ඕනේ. ඒවා දෝෂ සහිතයි කියනවා නෙවෙයි පින්වතුනි. නමුත් හරිම කාරණාවක් තියෙනවනේ අපි හරිම දේ තේරුම් ගන්න එපා. ඒකනේ වටින්නේ. ඉතින් සාමාන්‍ය ලෝක සත්වයා වඩන මෙත්තාවට වඩා එහා ගියපු දෙයක් පින්වතුනි මේ ආර්ය මෛත්‍රී කර්මස්ථානය තුල තියෙනවා. මොකද ආර්ය මෛත්‍රී කර්මස්ථානය තුල කියවෙන්නේ පින්වතුනි මේ සසරේ තියෙන භයානකකම ගැන. මේ සසරෙන් ගැලවිලා උතුම් නිවන සාක්ෂාත් කරගන්න කේ වටිනකම ගැන. එතකොට මේක කරන්න මූලික පරිසරය හැදෙන්නේ පින්වතුනි මෙන්න මේ විදිහට. කොහොමද? යම් දවසක අපි ධහම ශ්‍රවණය කරනවා. අපි මුලින් ධහම ශ්‍රවණය කළා අපිට ඒක ධාරණය වුණාට පස්සේ යම් කොටසක් අපිට අවබෝධ වෙනවා. ඒ අවබෝධය තුලින් පින්වතුනි අපි මෙච්චරකල් විඳපු අනන්ත ප්‍රමාණ දුක් ප්‍රමාණයක් අපේ හිතෙන් අයින් වෙලා යනවා. ඒ කියන්නේ යම් මට්ටමකට සුවතාවයක් අපේ හදවතට දැනෙන්න පටන් ගන්නවා. ඒ සුවතාවය දැනුණට පස්සේ පින්වතුනි අපි ප්‍රාර්ථනා කරනවා. මොකද අපිට මතකයි අපි හිටපු තැන. අපි විඳපු දුක් ගැන අපිට හොඳට මතකයි. එහෙනම් මේ සද්ධර්මයේ ශ්‍රවණය කළා මේ සත්පුරුෂ ආශ්‍රය ලැබලා අපේ ජීවිත කොච්චර වෙනස් වුණාද? අපේ ජීවිතයේ මුලින් තිබ්බ දුක් අපි කොච්චර නැති කරගත්තද? අන්නේ නැති කරගත්ත දුක් වලින් කොච්චර සැනසීමක් මම මේ ලබනවද මේ මොහොතේ? අනේ මම මේ ලබන සැනසීම තව පිරිසක් මේ ලෝකෙ ඉන්න හැම දෙනාම මේ ලෝකෙ ඉන්න සියලු සියලු සත්වයෝම ඒ සැනසීම ලබත්වා කියන හැඟීම තමයි පින්වතුනි මේ ආර්ය මෛත්‍රිය වඩද්දි අපේ හදවතට නැගෙන්න ඕනේ. ඉතින් ඒකට ඔබේ ජීවිතේ ඔබ ලබපු සැනසීමක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔබ ලබන්න බලාපොරොත්තු වෙන සැනසීමක් ගැන යම් මාත්‍රයක හරි අදහසක් ඔබ ගාව තියෙන්න ඕනේ. එහෙම නැතුව මේක කරන්න බෑ. ඉතින් ඒ නිසා මං හිතනවා ඔබ හැම දිනාටම තියෙනවා මේ දහම ඇසුරු කළා ඔබගේ හිතේ නිවිච්ච දුක මෙච්චරයි කියලා කියන්න බෑ. තවත් ටිකක් ඉතිරි වෙන්න පුළුවන්. නමුත් පින්වතුනි නැති කරගත්ත දුක් අනන්ත ප්‍රමාණව තියෙනවා. ඔබට සමහර විට ඔබ ළඟ ඉඳපු කෙනෙක් අහිතවත් වුණාට පස්සේ ගොඩාක් නොරුස්සනවා වෙන්න පුළුවන්. ඔබට සමහර විට ඔබගේ හිතේ තදින්ම වෛරයක් හටගත්ත කෙනෙක් හිටියා වෙන්න පුළුවන්. සමහරට ඔබගේ දරුවා ගැන ඔබට දැඩි රාගයක් තිබ්බ වෙන්න පුළුවන්. දැඩි ඇලීමක් තිබ්බ. දරුවා යන තැන මහ පුදුමාකාර බයක් දැනෙනවා. දරුවා තමන්ගෙන් එළියට ගියොත් එහෙම. දරුවා තමන්ගෙන් පිටත තැනකට ගියාට පස්සේ තමන්ට ලොකු බයක් එනවා. මගේ දරුවට මොනව වෙයිද දන්නේ නැහැ කියලා. තමන්ගේ ස්වාමිපුරුෂයාට දැඩිව බැඳිලා හිටියා වෙන්න පුළුවන්. බිරිඳට දැඩිව බැඳිලා හිටියා වෙන්න පුළුවන්. නමුත් පින්වතුනි මේ දහම අහලා සමහරට ඔබට යම් කොටසක් තේරුම් ගියාට පස්සේ මේ ලෝකේ දේවල් අනිච්චයි කියලා වැටහෙනකොට යම් මට්ටමකට ඔබට මේ දේවල් අතහැරෙන්නේ නැති. ඒ පුද්ගලයෝ අතහැරෙන්නේ නැති. එතකොට ඔබ යම් සැනසීමක් මේ වෙද්දි ලබනවා ඇති. සමහරට ඔබ විවිධාකාරයේ පුරුදු වලට ඇබ්බැහි වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. සමහරට ඔබ ගාව තිබ්බ වෙන්න පුළුවන් මද්ද්‍රව්‍ය පාවිච්චි කරන පුරුද්දක්. නමුත් ඔබ මේ දහම අහලා සමහරට ඒ පුරුද්ද අතහැරගත්තා වෙන්න පුළුවන්. එතකොට ඒ කාලේ තිබිච්ච නරක ගති වෙන්න පුළුවන් රාග, ద్వේෂ, මෝහ මට්ටම් පින්වතුනි මේ වෙද්දි ඔබ මේ දහම අහලා නැති කරගෙන තියෙන පිරිසක්. ඉතින් ඔබ සතුටු වෙනවා නම් ඔබ ගැන ඔබට වගකීමක් තියෙනවා පින්වතුනි මේ ලෝකේ ඉන්න හැම දෙනාටම මේ සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඉතින් ඒ නිසා ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ වඩනවා කියන එකෙන් ඇත්තටම අදහස් වෙන දේ තමයි පින්වතුනි මේ ලෝකේ ඉන්න හැම දෙනාම මේ උතුම් නිවනේ තියෙන සුවය ලබත්වා කියලා අපි කරන ප්‍රාර්ථනාවක් මේක. මේක පින්වතුනි හිතින් කරනවා වගේම අපිට කය වචනය කියන දෙක පාවිච්චි කළත් කරන්න පුළුවන්.
අපි දැන් මෙතනදී මූලික කරගන්නේ අපි හිතින් සහ වචනයෙන් කරන දෙක වුණාට පින්වතුනි මෙත්තා සහගත වචී කර්මයක් තියෙනවා. තව කෙනෙක්ව නිවැරදි මාර්ගයේ යොදවන්න ඔබ යම් උපදේශයක් දෙනවා නම් ඔබ බණ ටිකක් කියනවා නම් දැන් මේ ස්වාමින් වහන්සේලා කරන්නේ යම් බණ ටිකක් කියනවා යම් දහමක් දේශනා කරනවා මේ ලෝකෙ ඉන්න හැම දිනාටම සාර්ථක වෙන්න. සාර්ථකත්වය කියලා කියන්නේ නිවන සාක්ෂාත් කරගන්න එක බව ඔබ හොඳටම දන්නවනේ. එතකොට මේ නිවන කරගන්න පින්වතුනි වචනයෙන් උදව් කරනවා. සමහරට අපි කය වෙහෙසවනවා ඒ වෙනුවෙන්. දැන් ස්වාමින් වහන්සේලා බොහොම මහන්සියක් ගන්නවා මේ වගේ වැඩසටහන් සිද්ධ කරන්න. මේ වැඩසටහන සම්පූර්ණයෙන්ම කරන්න පින්වතුනි මේ ශ්‍රවණය කරන පිරිසට නිවන සාක්ෂාත් කරලා දෙන්න. එතකොට මෙත්තා සහගත කාය කර්මයක් සිද්ධ වුණේ. එතකොට මෙත්තා සහගත වචී කර්ම, කාය කර්ම ආදී වශයෙන් ගොඩක් දේවල් මේ මෙත්තාව ඇතුලේ තියෙනවා. ඉතින් නමුත් අපි බලාපොරොත්තු වෙන්නේ ආර්ය මෛත්‍රී කර්මස්ථානය ගැන විග්‍රහයක් කරගන්න. ඒ නිසා අපි ඒ ගැන වැඩි දුරටත් ફોકસ කරන්න බලමු. ඉතින් කොහොම හරි ගුරු ස්වාමින් වහන්සේගේ දේශනා අවසානයේදී සමහර විට ඔබට අහන්න ලැබිලා ඇති ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ සජ්ජායනා කළා උන්වහන්සේ හැම දිනාටම ආශිර්වාද කරනවා. ඉතින් ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ ඔබ සමහර විට හැමදාම රාත්‍රියට නිින්දට යනකොට පවා සිද්ධ කරනවා වෙන්න පුළුවන්. ඉතින් ඔබට මතක ඇති ඒකේ පාඩයන් කිහිපයක් තියෙනවා. පාඩ ගොඩාක් තියෙනවා. අපිට ඒ ඔක්කොම කතා කරන්න ගියොත් එහෙම ලොකු වෙලාවක් යන හින්දා මම කිහිපයක් තෝරගත්ත ඔබත් එක්ක විග්‍රහ කරගන්න. ඔබට මතක ඇති පින්වතුනි සංසාර 1000න් මිදෙත්වා කියලා තියෙනවා. මමද සියලු ලෝක සියලු සත්වයෝ සංසාර 1000න් මිදෙත්වා. පින්වතුනි මම සහ සියලු ලෝක සියලු සත්වයෝ. ඒ කියන්නේ මේ කේන්ද්‍ර වෙච්ච පුද්ගලයා. ඒ කියන්නේ මේ කර්මස්ථානයේ වඩන්න කේන්ද්‍ර වෙච්ච පුද්ගලයා මම. ඒ කේන්ද්‍ර වෙච්ච පුද්ගලයාට පරිබාහිරයෙන් එන යම් තාක් පිරිසක් ඉන්නවා නම් අන්නේ හැමදෙනාම සියලු ලෝක සියලු සත්වයෝ ගණයටයි තියෙනවා. එතකොට ඔබගේ දරුවා ඔබගේ ස්වාමි පුරුෂයා බිරිඳ ගාවේ ඉඳලා පින්වතුනි ඔබට ඇහැට කනට පේන්නේ නැති සතා සිව්පාව ශුද්ධ ජීවීන් ආදී වශයෙන් නිරයේ ඉන්න දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල ආදී වශයෙන් මේ 31 ලෝක ධාතු පුරාවටම විසිරිච්ච ඒ හැමදෙනාම සිහිපත් කරලා ඔබට මේ කර්මස්ථානයේ වඩන්න පුළුවන්. මොකද හේතුව පින්වතුනි මේ ලෝකෙ ඉන්න හැමදෙනාම අවිද්‍යා තෘෂ්ණා නිසා පුදුමාකාර විදිහේ පිච්චිල්ලක ජීවත් වෙන පිරිසක්. හතර අපායේ දුක විතරක් නෙවෙයි පින්වතුනි දුක බ්‍රහ්ම ලෝකෙත් තියෙනවා දුක. දිව්‍ය ලෝකෙත් තියෙනවා දුක. අරූපාවචර බ්‍රහ්ම ලෝකෙත් තියෙනවා දුක. මනුස්ස ලෝකෙ කොහොමද තියෙනවා මේක හොඳටම දන්නවා. එතකොට මේ හැම තැනම දුක් විඳින සත්වයෝ ඉන්නේ පින්වතුනි අන්නේ දුක් විඳින සත්වයෝන්ව අරමුණු කරලා ඔබ විඳින සුවය ගැන ඒ අයට කිය අනේ ඔබ ඉන්න සංසාර 1000න් ගැලවෙත්වා කියන එක ප්‍රාර්ථනා කරන එක තමයි පින්වතුනි මෙතනදී සිද්ධ වෙන්නේ. එතකොට මොකද්ද පින්වතුනි සංසාර 1000 කියලා කියන්නේ? ඔබ දන්නවා පින්වතුනි ආයතන 6ක් තියෙනවා සත්වයකට. මොනවද? ඇස, කන, නාසය, දිව සහ ශරීරය සහ මනස. එතකොට මේ ලෝකෙට පහළ වෙච්ච හැම දෙනාම පින්වතුනි ඇහැ, කන, නාසය, දිව, කය, මනස කියන එක සන්තුෂ්ත කරගන්න පුදුමාකාර පීඩාවක ජීවත් වෙන්නේ. ඔබ දන්නවා ඇහෙන් රූප බලනවා මේ ලෝකේ චිත්‍රපටි කියලා જાතියක් නිර්මාණය වෙලා තියෙනවා, ටෙලිනාට්‍ය කියලා જાතියක් නිර්මාණය වෙලා තියෙනවා. ඊට පස්සේ එක එක જાතියේ වීඩියෝ වර්ග අරෝ මේවා දෘශ්‍යමය දේවල් අනන්ත අප්‍රමාණව බිහි වෙලා තියෙනවා. පින්වතුනි මේ ඇහැ හරහා මනස තෘප්තිමත් කරගන්න. එතකොට මිනිස්සු පින්වතුනි මේ රූප බල තමන්ගේ මේ 1000 නිවා ගන්න මහන්සි ගන්නවා. මේ ආයතන වලට මහා දාසකමක් කර පින්වතුනි මේ ආයතන වලට 16 වෙලා මේ මිනිස්සු මේ මනස තෘප්තිමත් කරගන්න හදනවා රූප හරහා. ඒ විතරක් නෙවෙයි පින්වතුනි. ශබ්ද කන හරහා මිනිස්සු තෘප්තිමත් වෙන්න උත්සාහ කරනවා. ඔබ දැකලා ඇති සංගීත ප්‍රසංග ඊට පස්සේ විවිධ සංගීත තැටි මොනවාද ඊට පස්සේ සින්දු ආදී වශයෙන් පින්වතුනි මේ ගොඩාක් දේවල් ඊට පස්සේ මෙඩිටේෂන් ට්‍රැක්ස් කියනවා ඊට පස්සේ මොටිවේෂනල් ට්‍රැක්ස් කියනවා ආදී වශයෙන් ගොඩාක් දේවල් තියෙනවා පින්වතුනි මිනිස්සු මේ දේවල් අහලා මනස සුවපත් කරගන්න හදනවා. නමුත් කොච්චර කරත් පින්වතුනි මේක පිරෙන්නේ නැහැ හරියට නිකන් හිල්විච්ච කලයක් වගේ. මේකට දානවා පින්වතුනි නමුත් මොකද වෙන්නේ උදා වෙච්ච හිත වැය වෙන නිසා පින්වතුනි මොකද වෙන්නේ? කොච්චර කරත් ඉවරයක් නැහැ. හිත වැය වෙලා ගියා අරමුණ විඥානනය කරගෙන හිත වැය වෙලා ගියාට පින්වතුනි හිතේ තිබ්බ තණ්හාව ඒ විදිහටම තියෙන නිසා මොකද වෙන්නේ? අවශ්‍යතාවයේ අඩුවක් උනේත් නැහැ ඕනෙකමේ අඩුවක් උනේත් නැහැ. නමුත් පින්වතුනි අදාළ අරමුණ වැය වෙලා ගියා නිසා නැවත උත්සාහ කරනවා මේක මනසට අරන් එන්න. ඉතින් මේ විදිහට කනහරහා තෘප්තිමත් වෙන්න උත්සාහ කරනවා. ඒ විතරක් නෙවෙයි පින්වතුනි නාසය
නහයෙන් විවිධාකාරයේ ගඳ සුවඳ බලනවා. විවිධාකාරයේ පර්ෆියුම්ස් වර්ග, සෙන්ට් වර්ග ආදී වශයෙන් මේ දේවල් නිෂ්පාදනය කළා පින්වතුනි. ඒ දේවල් නිතර විඳ විඳ තෘප්තිමත් වෙන්න උත්සාහ කරනවා මේ ලෝකේ ඉන්න මිනිස්සු. ඔබ දැකලා ඇති පින්වතුනි අලුතෙන් ඇඳුමක් ගන්න කඩේකට ගියාට පස්සේ ඒ ඇඳුම් වලට යොදලා තියෙනවා මේ කියන පර්ෆියුම් වර්ග. ඒ වගේම ඔබ අලුත් මොකක් හරි ගොඩනැගිල්ලකට ගියාට පස්සේ ලොකු සුපර් මාකට් එකකට ගියාට පස්සේ ඒවා තියෙනවා එයා ෆ්‍රෙෂ්නර්ස් වර්ග. ඒ හැමදේම කරලා තියෙන්නේ පින්වතුනි යම් සුවයක් මනසට අරන් එන විදිහට. මොකද පින්වතුනි ඒ අය තේරුම් අරන් ඉන්නවා මේ ලෝකේ ඉන්න මිනිස්සු නාසයෙන් ගඳ සුවඳ විඳින්න බොහොම කැමැත්තෙන් ඉන්නවා කියලා. ඒ දේවල් වලින් තෘප්තිමත් වෙන්න උත්සාහ කරනවා කියලා ඒ පිරිස දැනන් ඉන්නවා. ඒ නිසා තමයි ඒ විදිහේ දේවල් සංවිධානය කරලා තියෙන්නේ. එතකොට හිතලා බලන්න පින්වතුනි මේ නාසය හරහා මහා දාහසයෙක් විදිහට පින්වතුනි තෘප්තිමත් කරගන්න හදනවා මනස. ඒ විතරක් නෙවෙයි පින්වතුනි දිව. මේ ලෝකෙ ඉන්න බොහෝ දෙනෙක් පින්වතුනි පිනවන්න කැමති දේ තමයි දිව. විවිධාකාරයේ කෑම වර්ග හදලා විවිධ රස වලින් තියෙන කෑම ගොඩනගලා බොහොම මහන්සියෙන් ඒවා නිවසේ පිළියෙල කරලා එහෙම නැත්නම් බොහොම මහන්සියෙන් මිල මුදල් හොයලා ඒවා කඩෙන් හරි අරගෙන ඇවිල්ලා පුදුමාකාරයේ වෙහෙසක් විඳිනවා පින්වතුනි තමන්ගේ දිව පිනවන්න. ඉතින් දිව පිනවන එකේ කොච්චර කරත් ඉවරයක් නැහැ පින්වතුනි. නිකමට හිතලා බලන්න මීට අවුරුදු 5කට කලින් ඔබ කන්න කැමති කෑමක් තිබුණා. ඔබ හැමදාම මේක හදාගෙන කෑවා. නමුත් අදත් මතක් වුණොත් අදහසටත් ඒක හදන්න හිතෙනවා. අනේ ඒක මට අද කන්න තිබ්බනම් කියලා හිතෙනවා. බඩගින්නටම නෙවෙයිනේ පින්වතුනි මේ දේවල් කරන්නේ. දිව පිනව ගන්නනේ. ඉතින් නිකමට හිතලා බලන්න පින්වතුනි මේ දිව පිනවනවා කොච්චර කළත් රැඳෙන්නේ නැහැ පින්වතුනි. තෘප්තිමත් භාවයක් ලැබෙන්නේ නැහැ. නැවත මේක වැය වෙලා ගිහිල්ලා ආපහු සුපුරුදු පෙළීමටමපත් වෙනවා. ඉතින් දිව පිනවන්න මහා දාසකමක් කරනවා මේ ලෝකේ ඉන්න හැමදෙනාම. ඒ විතරක් නෙවෙයි පින්වතුනි. ශරීරය සදාචාරාත්මක විදිහට ඒ වගේම සදාචාරාත්මක නැති විදිහට පින්වතුනි මිනිස්සු මහා මහන්සියක් ගන්නවා මේ කය පිනවන්න. ඔබ ඒ පිළිබඳව හොඳ ආකාරවම දන්නවා. ඉතින් මම මේ කියන පසින්දුරන් පින්වතුනි පිනවන්න මිනිස්සු අනන්ත අප්‍රමාණව මහන්සි ගන්නවා. හැමදාම මිනිස්සු තමන්ගේ ජීවිතය ගත කරනවා කියලා කරන්නේ ඔන්න ඔය පසින්දුරන් පිනවන්න මහන්සි ගන්න එක. ඉතින් මේ පහ ඇසුරු කරගෙන ගන්න අරමුණු වලින් පින්වතුනි මනස තෘප්තිමත් කරගන්න උත්සාහ කරනවා. 6 වෙනි කාරණාව මනස. මේ මනස හරහා මේ මනසම තෘප්තිමත් කරගන්න මහා අරගලයක යෙදිලා ඉන්නවා. ඉතින් පින්වතුනි මේ ආයතන 6ට මහා 16ක් විදිහට කටයුතු කරන වැඩපිළිවෙලක් මේ මිනිස්සු ගාව තියෙනවා. එතකොට කෙමෙන් පින්වතුනි මේ නිවන් මඟ අවබෝධ වෙද්දී ඔන්න ඔය පංචකාමයේ පස්සේ දුවන ගතිය, ඒ වගේම මේ මනස තෘප්තිමත් කරන්න යන ගතිය පින්වතුනි ටික අඩු වෙලා ගිහිල්ලා මේ අරමුණු වලට තියෙන ඡන්ද රාගය නැති වෙලා යනවා. ওই ක්‍රමයට තමයි ওই දුකෙන් ගැලවෙන්න පුළුවන්. නමුත් පින්වතුනි මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ට සත්පුරුෂයන් වහන්සේලාගේ ඇසුර නැහැ. මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාවක් සැලසিলা ඉන්නේ නැහැ. ඒ නිසා පින්වතුනි මේ මිනිස්සු දුකෙන් දුකට නැවත පත්වෙවි ජීවත් වෙනවා. ඒ මිනිස්සු අවඩ අසාධාරණකම් කරනවා අනිත් අයට. දස අකුසල් කරනවා. මේ දේවල් කරලා පින්වතුනි හතර අපාය වගේ දුක්බර තැන්වල මහා දුක්ඛිත තැන්වල උපදින්න කටයුතු කරගන්නවා. පුදුමාකාර උගුලක් පින්වතුනි මේ තියෙන්නේ. පංචකාමයේ ඔස්සේ කොච්චර ගියත් පින්වතුනි තව මේ ගින්න 1000 පෙලිල්ල වැඩි වෙනවා මිසක් කවදාවත් මේක තෘප්තිමත් වෙන්නේ නැහැ. නමුත් ඒක අවබෝධ වෙන්නෙත් නැහැ පින්වතුනි දහම අවබෝධ වෙනකම්. ඉතින් මෙන්න මේ විදිහට මේ මහා 1000 ඒ කියන්නේ මේ ආයතන 6ට කරන දාසකම පින්වතුනි නවතින දවස එනවා නම් ඒ කියන්නේ මේ ධම්මග අවබෝධ වෙනවා නම් කොච්චර සැනසීමක්ද. අන්න ඒ සැනසීම අරමුණු කරගෙන පින්වතුනි අන්න ඒ සැනසීම දැකලා අපිට පුළුවන් මේ ලෝකේ ඉන්න සියලු සත්වයන්ට කියන්න. සියලු සත්වයන් වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්න. අනේ මේ ලෝකේ ඉන්න සියලු සත්වයම සංසාර 1000න් මිදෙත්වා කියලා. මේක උත්තරීතර ප්‍රාර්ථනාවක් පින්වතුනි. මොකද හේතුව මේ ලෝකේ ඉන්න මිනිස්සු හැමදෙනාම දුක් විඳින කාරණාවක් ඕක. එතකොට මේ ලෝකේ ඉන්න හැමදෙනාම අයිති වෙනවා ඔය කියන කාරණාවට. එතකොට ඔබ මේ මෛත්‍රිය වඩන්නේ ඔබගේ දරුවට විතරක් නෙවෙයි. ඔබගේ සම්පූර්ණයට විතරක් නෙවෙයි. ඔබගේ භාර්යාවට විතරක් නෙවෙයි. ඔබගේ ඥාතීන්ට විතරක් නෙවෙයි. සියලු සියලු සත්වයම මේ කියන ගින්නෙන් දුක් විඳිනවා. ඉතින් ඒ දුක් විඳින සියලු සියලු සත්වයන් අරමුණු කරගෙන තමයි පින්වතුනි ඔබ මේ දේ කරන්නේ. මොකද හේතුව පින්වතුනි ඔබට කවුරුත් කිව්වේ නෑ නේද රූප හොඳයි කියලා. ඔබ උපදිත්තෙම දැනන් හිටිය පින්වතුනි රූප කියන්නේ බොහොම ආස්වාදී දෙයක් කියලා.
ඔබට කෙනෙක් කිව්ව වෙන්න පුළුවන් මේ જાතිය රූප හොඳයි කියලා. නමුත් පින්වතුනි ඔබ උපදිනකොටම ඔබ ගාව තිබ්බ අදහස තමයි මේ රූප හොඳයි කියන එක. ඔබට කවුරුත් උපදිද්දි කිව්වේ නෑ පින්වතුනි ශබ්ද නම් නියමයි කියලා. ඔබ උපදිනකොටම දැනන් හිටියා පින්වතුනි ඔබ ගාව ඔබගේ මනසේ දෘෂ්ටි විදිහට තැම්පත් වෙලා තිබුණා මේවා. මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන ඒවා බොහෝම ආස්වාදී සැපවත් දේවල් කියලා පින්වතුනි ඔබගේ මනසේ රැඳිලා තිබුණා. ඉතින් ඒ අවබෝධයෙන් තමයි පින්වතුනි ඔබ ජීවත් වුනේ. ඔබ ජීවත් වෙද්දී තව දෘෂ්ටි වැටිලා පින්වතුනි දැන් අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් ඔබගේ හිතේ තියෙන උපාදාන වෙලා ඔබ කැමති දේවල්. හොඳට හිතලා බලන්න ඔබ කැමති දේවල් එක්ක අනිවාර්යෙන් රූපයක් නැත්නම් ශබ්දයක් නැත්නම් ගන්ධයක් රසයක් ස්පර්ශයක් ওই ටික තමයි තියෙන්නේ. එහෙනම් ඔබ මොනතරම් පීඩාවටපත් වෙලාද ඉන්නේ කියලා හිතලා බලන්න ওই කැමති දේවල් නිසා. ඔබ කියයි ඉතින් මට කැමති දේවල් තියෙන නිසා මට ඒවා ලැබෙද්දි සතුටනේ හම්බ වෙන්නේ කියලා. ලැබෙද්දි සතුටක් වගේ හම්බ වෙනවා පින්වතුනි. මොකද නොලැබෙද්දි අනන්ත අප්‍රමාණ පීඩාවකින් හිටපු නිසා. ඔබගේ මනසට ඔබ කැමති දේ අරමුණු වෙනකොට පින්වතුනි පුදුමාකාර පීඩාවක් හිතට නැගෙනවා. අනේ ඒක මාගාව තිබ්බනම් මට ඒක බලන්න තිබ්බනම් අනේ මට ඒක පොඩ්ඩක් අහන්න දෙන්නකෝ. අනේ මටත් පොඩ්ඩක් කෑල්ලක් දෙන්නකෝ කාලා බලන්න රසයිද කියලා. ෂා ඒක නම් හොඳ සුවඳක් නේද? මේ විදිහට ඔබ කතා කරලා ඇති පින්වතුනි. එතකොට මම ඔබට කියන්නේ මෙන්න මේ જાතියේ අනන්ත අප්‍රමාණ කැමති දේවල් ප්‍රමාණයක් ඔබේ හිතේ තියෙනවා. ඒ හැමදේම අරමුණු වෙන සැරයක් ගානේ පින්වතුනි පුදුමාකාර පීඩාවකට ඔබපත් වෙනවා. ඒ පීඩාවටපත් වුණාට පස්සේ පින්වතුනි මොකද වෙන්නේ? ඔබ දන්නෙත් නැතුව ඔබ තුලින් අபிසංකාර සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඔබ කැමති රූපයක් නම් පින්වතුනි ඒ රූපේ පස්සේ හඹාගෙන යනවා. නිකමට හිතලා බලන්න ඔබ පාරේ යනවා. එහෙම නැත්නම් ඔබගේ වාහනේ ටවුන් එකට යනවා මොන හරි බිස්නස් වැඩක් කරන්න. එහෙම නැත්නම් ඔබ shopping යනවා මොන හරි දෙයක් ගන්න. මෙහෙම යනකොට ඔබ දකිනවා පැත්තක තියෙන සාරියක්. අපි හිතමු රෙදි කඩයක් කියලා. රෙදි කඩයක අපි හිතමු ඩමි එකකට පටලවලා තියෙන සාරියක් ඔබ දකිනවා. දැක්කට පස්සේ ඔබට හිතෙනවා අනේ ඒක පුදුමාකාර ලස්සනයිනේ. කවුරුත් ඔබට කිව්වේ නැහැ. ඔබ ඒක දැක්ක විතරයි ඔබට දැනෙන්න පටන් ගත්තා. ඒක තුලින් පුදුමාකාර සැනසීමක් ආස්වාදයක්. දැන් දැනිච්ච ගමන් පින්වතුනි ඔබගේ හිත ගිනි ගන්න පටන් ගන්නවා. අනේ මගේ වුණා නම් ඒක මාගාවට ගන්න තිබ්බනම්. මෙන්න මේ විදිහට පින්වතුනි හිතේ පීඩාව පටන් ගන්නවා. සමහර විට ওই පීඩාවේ ප්‍රතිඵලයක් විදිහට ඔබ සල්ලි ටිකක් එකතු කරගෙන තව දවස් දෙක තුනකින් යයි පින්වතුනි මේ සාරිය මිලදී ගන්න. අරගෙන බොහොම පීඩාවෙන් ඉඳලා ඔන්න සල්ලි ටික දීලා අතට සාරිය හම්බ වෙනකොට අනේ ෂා ලස්සනයිනේ හොඳයිනේ කියලා පුදුමාකාර ආස්වාදී ස්වභාවයක් දැනෙන්න පටන් ගන්නවා පින්වතුනි මෙච්චර වෙලා තිබ්බ පීඩාවෙන් නිදහස් වීමේ ප්‍රතිඵලයක් විදිහට. ඉතින් මේ විදිහට ඔබගේ ජීවිතයට සතුට හම්බ වෙනවා. ඒ පටන් ගත්ත දවසේ ඒ කියන්නේ පීඩාව පටන් ගත්ත දවසේ දැකපු රූපේ හන්දා. මොකද හේතුව රූපේ හරහා මොකද වුනේ? රූපේ දැක්ක විතරයි අවිද්‍යාව තෘෂ්ණා නිසා හදාගත්ත ගින්න. ඒ ගින්නේ නිදහස් වෙන්න අபிසංකාර සිද්ධ වුණා. අபிසංකාර හරහා මොකද වුනේ? අර පිළීමේ නිදහස් වීම සිද්ධ වුණා. එතකොට දැන් මහා පිළීමක ඉඳලා ඒ පීඩාව නිසා නිදහස් වෙච්ච ගමන් පින්වතුනි මොකද වුනේ? ආස්වාදී ස්වභාවයක් හිතට දැනෙන්න පටන් ගත්තා. ඉතින් මම මේ කතා කරේ එක්තරා සිදුවීමක් ගැන විතරයි. නිකම්ම හිතලා බලන්න පින්වතුනි. ඔබ ටීවී එක දිහා බලාගෙන ඉන්නවා. ඒ කියනවා මොකක් හරි වැඩසටහනක් කෑම සම්බන්ධයෙන්. කෑම හදන ඒ කෑම බොහොම රසයි කියලා අනිත් අයට ඉන්ට්‍රොඩියුස් කරලා දෙනවා. ඉතින් මේ වගේ වැඩසටහනක් බලන ඔබටත් හිතෙනවා නේ මේ හරි රසවත් කෑමක් නේ හදනවා ඇත්තේ. මොකද එතනට එන අර ආරාධිත අමුත්තත් ඇවිල්ලා බොහොම හොඳයි බොහොම රසට තියෙනවා කියලා ඔබටත් මේ චුට්ටක් ඇඟිල්ලත් දික් කළා නියමයි කියලාත් කියලා. ඉතින් එහෙම කරාට පස්සේ ඔබගේ මනසේ ඇඳෙනවා බොහොම රසවත් කෑමක් වෙන්න නැති එක අපේ ගෙදරත් හදන්න ඕනේ කියලා පුදුමාකාර පීඩාවකටපත් වෙනවා. ඒ කෑම ගොඩනගන්න ගෙදර. ඒ කෑම හදන්න ගෙදර. මහන්සි වෙලා පින්වතුනි ඔන්න දවසක කෑම එක හැදුවොත් ඒ කෑම જાතිය ගෙදර හැදුවට පස්සේ ඒක කද්දී ඔන්න ලොකු ආස්වාදයක් දැනෙන්න පටන් ගන්නවා. මොකද හේතුව මෙච්චර කල් ඒ කෑම සම්බන්ධයෙන් ඒ කියන්නේ ආහාරය ගැනීම සම්බන්ධයෙන් පුදුමාකාර පීඩාවකින් හිත තිබුණේ. ඒ වගේම තමයි පින්වතුනි ශබ්ද. ඔබ කොහේ හරි යනවා. ඔබට කිසි අපි හිතමු ඔබ යන්නේ ඔබගේ දරුවව එක්කන් යන්න පාසලට. ඉතින් ඔබ ගාව තියෙන දැන් අරමුණ තමයි ඔබගේ දරුවව බොහොම පරිස්සමට ගෙදරට එක්කන් එන එක. ඉතින් ඔබ මේ විදිහට පාරේ යනකොට පින්වතුනි ඔබට ඇහෙනවා මොකක් හරි සින්දුවක්. කවුරු හරි ඔබ කැමති ගායකයෙක්ගේ සින්දුවක්.
මෙච්චර වෙලා ඔබ ගාව තිබ්බ අරමුණ තමයි දරුවව එක්ක කරගෙන එීම. නමුත් පින්වතුනි දැන් ඔබ පියවරක් දෙකක් බොහොම හිමීට තමයි තියන්නේ. මොකද හේතුව ඔබට සින්දුව ඇහෙන්නේ නැති වෙයි කියලා තව දුරට යද්දි. ඔබේ සින්දුව බොහොම උමනාවෙන් අහගෙන ඉන්නවා. මොකද හේතුව ඒ සින්දුව ඇහෙද්දි පින්වතුනි පුදුමාකාර සතුටක් වගේ එකක් දැනෙන්න පටන් ගන්නවා හිතට. ඊට පස්සේ ඔබ ගාව ෆෝන් එකක් තියෙනවා නම් අන්තර්ජාලය එහෙම තියෙනවා නම් ඔබ ඒක සර්ච් කරනවා. ඔබ ඒක සර්ච් කරලා නැවත නැවත අහන්න සමහර විට ඔබ ඒක බාගත කරගන්නවා. ඒක ඩවුන්ලෝඩ් කරගන්නවා. ඩවුන්ලෝඩ් කරගෙන පින්වතුනි ඔබට ඇති වෙනකන් ඒක අහනවා කනේ දාගෙන. සමහරලාට ඔබ කාර් එක ඩ්‍රයිව් කරද්දි පින්වතුනි ඔබ FM රේඩියෝ එකක් දානවා ඇති. දාලා ඒ කියන විහිළු කතාවක් සමහර විට මොකක් හරි අර ගීත යන වැඩසටහනක් මොනවා හරි එක එක જાති දේවල් අහන්න ඔබ පුරුදු වෙලා ඇති සමහර විට. මම මේ කියන්නේ පින්වතුනි ඒවා තියෙන දෝෂ නෙවෙයි. ඔබ ඒවා කරනවද නැද්ද කියන එක ඔබ තීරණය කරන්න. නමුත් පින්වතුනි මම කියන්නේ මේ ශබ්ද කියන ඒවට කැමති වෙච්ච නිසා පින්වතුනි දැන් ඔබට නිදහසක් නැහැ. ඔබේ ජීවිතේ ඒවා තුලම ගත වෙන්න පටන් අරගෙන. ඒ විතරක් නෙවෙයි පින්වතුනි ස්පර්ශ. මේ ස්පර්ශයට පුදුමාකාර විදිහට බැඳිච්ච මිනිස්සු පින්වතුනි විවිධාකාරයේ පැතිවලින් ස්පර්ශ හොයනවා. මිනිස්සු විවාහ වෙන්නෙත් මේ නිසා පින්වතුනි සමහර විට. මිනිස්සු එක එක જાති ස්පා වලට යන්නේ, ශරීරයට එක එක જાති සම්බාහන සිද්ධ කරගන්නේ. මේ හැමදේම කරන්නේ ස්පර්ශ ලබා ගන්න තියෙන පුදුමාකාර පීඩාව නිසා හිතේ. ඉතින් මේ විදිහට පින්වතුනි එක එක පැතිකඩ වලින් මිනිස්සු අනන්ත අප්‍රමාණ 1000කට පත් වෙලා ඉන්නවා. මේ 6ට දාසකම් කරන වැඩපිළිවෙලක් කර කර යනවා. ඉතින් මෙන්න මේ ස්වභාවය ගැන හොඳට තේරුම් අරගෙන ඔබේ ජීවිතේත් සමහර විට අත්දැකීම් ඇති. මේ අත්දැකීම් ඔබගේ ජීවිතේට ඔබට මතක් වෙන දේවල් තියෙනවා නම් අන්න ඒවත් මෙනෙහි කරලා මේ වෙලාවේ හිතන්න පටන් ගන්න පින්වතුනි මෙන්න මේ 1000 සහගත ස්වභාවයෙන් මේ ලෝකේ ඉන්න මිනිස්සු නිදහස් වුණා නම් මොනතරම් දෙයක්ද? මේ 1000 සහගත ස්වභාවයෙන් නිදහස් වුණා නම් මොනතරම් සැනසීමක් ලැබෙනවද ඒ හිතවලට? මොකද පින්වතුනි සමහර විට ඔබ ධහම අවබෝධ කරගෙන මේ වෙලාවේදී ওই පීඩා ටික ටික දුරු කරගෙන යන ගමන් ඇති. නමුත් තවත් කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන් පින්වතුනි මේ ලෝකේ. ඒ මනුස්සයාට මේ ධහම අහන්න ලැබෙන්නේ නැහැ. සත්පුරුෂයන් වහන්සේලාගේ ඇසුරක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ මිනිස්සු තව මේ ගැටේට හිර වෙනවා. අද එක ෆිල්ම් එකක් බැලුවා නම් හෙට තව එකක් බලන්න හිතෙනවා. අනිද්දාට තව එකක් බලන්න හිතෙනවා. සමහරට ඊට පස්සේ තව ඒවා බලන්න හිතෙනවා. අද එකයි නම් හෙට දෙකක් බලන්න හිතෙනවා. මේ විදිහට පින්වතුනි ගැට ගැහි පින්වතුනි මේ ලෝකේ හිර වෙන ක්‍රමයක් මිනිස්සු හදා ගන්නවා. ඉතින් මේ ගැන බොහොම සානුකම්පිත හැඟීමක් ඔබ ගාව තියෙන්න ඕනේ. මොකද හේතුව ඔබට මේ ධහම ලැබුණා. ඔබට සත්පුරුෂයන් වහන්සේලාගේ ඇසුර ලැබුණා. ඉතින් ඒ නිසා ඔබට වගකීමක් තියෙනවා. ඒ වගේම ඔබ ගාව මහ යුතුයකමක් තියෙන ඔබ ගාව ලොකු හැඟීමක් තියෙන්න ඕනේ. අනිත් අයගේ ජීවිතවල තියෙන මේ 1000 අයින් වෙන්න කියලා. ඉතින් ඒ නිසා ඔන්න අපි පළවෙනි කාරණාව විදිහට දැන් මේ කතා කරේ මමද සියලු ලෝක සියලු සත්වයෝ සංසාර 1000න් මිදෙත්වා කියන කාරණාව. ඊට පස්සේ පින්වතුනි ඒත් එක්කම මම ඔබට කියන්නේ තවත් කොටස් කිහිපයක් තියෙනවා මේ ආර්ය මෛත්‍රියේ. අපි මුලිනුත් කිව්වා ඒ ඔක්කොම අද කතා කරන්න වෙන්නේ නැහැ කියලා. නමුත් අපි තවත් කොටසක් ගත්තොත් එහෙම සංසාර අඳුරෙන් මිදෙත්වා. මමද සියලු ලෝක සියලු සත්වයෝම සංසාර අඳුරෙන් මිදෙත්වා. පින්වතුනි සංසාරය කියලා කියන්නේ මොකද්ද? ඉපදි මෙරි පින්වතුනි මේ ඔබට දැනෙනව නේද ජීවත් වෙනවා වගේ එකක්. ඔබට දැනෙනවා ඔබ ගිය අත්බැවේ ජීවත් වුණා, මේ අත්බැවේ ජීවත් වෙනවා, දැන් මැරෙනවා, මැරුණට පස්සේ ආයෙත් උපදිනවා. මේ ඉපදී පින්වතුනි ඉස්සරහට ගමන් කරන ක්‍රියාවලියට කියනවා මේ සිස්ටම් එකට කියනවා පින්වතුනි සංසාරය කියලා. මේ සංසාරයේ තියෙන අන්ධකාරය මොකද්ද පින්වතුනි? අන්ධකාරයේ තියෙන්නේ එළියේ නෙවෙයි. මොකද ඔබ හයි මගෙන් ඉතින් හොඳට ඉර පායනවනේ හාඳුරන්නේ මේ ඉර පෑවුවට පස්සේ කොහෙද අඳුරක් තියෙන්නේ? සංසාරයේ එළියයිනේ කියලා. නමුත් පින්වතුනි සංසාරයේ අඳුර තියෙන්නේ බාහිර ලෝකේ නෙවෙයි. සංසාරයේ අඳුර තියෙන්නේ මනසේ. මනසේ තියෙන අඳුර මොකද්ද? පින්වතුනි අන්ධකාරය තමයි අවිද්‍යා අන්ධකාරය. මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ගේ මනසේ පින්වතුනි හරි අවබෝධය නැහැ. මේ මිනිස්සුන්ගේ මනසට හරි අවබෝධය වැටිලා නැහැ. ඒ නිසා මේ මිනිස්සු ඉන්නේ අඳුරේ හෙවත් අවිද්‍යාවේ. ඔය අවිද්‍යාවෙන් ඉන්න නිසා පින්වතුනි කියනවා මේ මිනිස්සු අඳුරේ ජීවත් වෙනවා කියලා. මොකක්ද අවිද්‍යාව කියලා කියන්නේ? මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ගේ හිතේ තියෙනවා පින්වතුනි දැඩිව බැහැගත් දෘෂ්ටියක්. මොකද්ද? මේ ලෝකේ බොහොම සැපයි, බොහොම ආස්වාදයි, බොහොම සාරයි. සැරිසරන්න සුදුසුයි. මෙන්න මේ වගේ හැඟීමක් ඒ හිතේ තියෙන නිසා පින්වතුනි මේ මිනිසුන්ට සංසාරේ ඉක්මවා ගන්න බැරි වෙලා.
සසර වට ඉක්මවා ගන්න බැරි වෙලා. ඉතින් ඒ නිසා පින්වතුනි මේ අන්ධකාරය ගැන හොඳට හිතලා බලන්න. ඔබගේ ජීවිතයේ තිබ්බ වැරදි අදහස් ගැන හොඳට හිතලා බලන්න. සමහර විට පින්වතුනි කෙනෙක් ඉන්න පුළුවන් දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය සමාදන් වෙච්ච. අම්මෙක් නැහැ, තාත්තෙක් නැහැ, ශ්‍රමණ බ්‍රාහ්මණයෝ කියලා පිරිසක් නැහැ. ආදී වශයෙන් පින්වතුනි මහා පාපකාරී දසවස්තුක මිත්‍යා දෘෂ්ටියට වැටිලා දසකුසල් කරන පිරිස ඉන්නවා මේ ලෝකේ ඕන තරම්. ඒ අය ඉන්නේ එක්තරා අන්ධකාරයක පින්වතුනි. ඒ අයට ඥානාලෝකය ලැබිලා නැහැ. මේ ඥානයේ නැමැති ආලෝකයෙන් ඒ හිත ප්‍රමෝද වෙලා නැහැ පින්වතුනි. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? ඒ අය දස අකුසල් කර කර පින්වතුනි පුළුවන් තරම් තමන්ගේ ජීවිත විනාශය කරා ඇද ගන්න කටයුතු කරගන්නවා. ඉතින් ඒ නිසා ඔබ දන්නවා මොකද්ද ආලෝකය කියන්නේ කියලාත් ඒ වගේම අන්ධකාරය කියන්නේ කියලාත්. මොකද ඔබේ ජීවිතයේ අතීතෙ තිබ්බේ අන්ධකාරයක. නමුත් දැන් ටික ටික ඒකට ආලෝකය වැටෙන්න පටන් අරගෙන. ඒ නිසා ඔබට පුළුවන් හිතන්න පින්වතුනි ඔබ දැන් ඉන්න තත්වෙත් එක්ක අතීතයේ මම හිටපු තත්වය මොනතරම් භයානකද? එහෙනම් ඒ තත්වයේ ඉන්න අනන්ත ප්‍රමාණ ලෝක සත්ව පිරිසක් මේ ලෝකේ ඉන්නව නේද? ඒ නිසා අනේ මේ සියලු ලෝක සියලු සත්වයෝම සංසාර අඳුරෙන් මිදෙත්වා. මේ සියලු ලෝක සියලු සත්වයන්ටම ඥානාලෝකය ලැබෙත්වා. මේ අවිද්‍යාවෙන් ගැලවෙන්න පුළුවන්කම ලැබෙත්වා. සත්පුරුෂයන් වහන්සේලාගේ ඇසුර ලැබෙත්වා. උන්වහන්සේලාගේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව සැලසෙත්වා. පින්වතුනි මම ඔබට මුලින් කිව්වා වගේ මේ වගේ අවස්ථාවක් සැලසිලා ඉන්නේ පින්වතුනි බොහොම කලාතුරකින්. මේ අවිද්‍යාව නසනවා කියන වැඩපිළිවෙලට අවස්ථාව සැලසිලා ඉන්නේ පින්වතුනි සමහර විට සංසාරයකට මේක වතාවයි. ඒක කොහොමත් එහෙමනේ. අවිද්‍යාව නැසුන ගමන් සංසාරය කියන එක එහෙම නැති වෙලා යනවනේ. එතකොට ඔබට ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ පින්වතුනි මේ අවිද්‍යාව අන්ධකාරයෙන් හොඳයි සැපයි සාරයි කියලා මේ ලෝකේ ලොකුම කෑල්ල කඩාගෙන යන මිනිස්සු කඩාගන්න යන මිනිසුන්ට පින්වතුනි මේ අවබෝධය ලැබෙන්න කියලා. ඇයි පින්වතුනි මිනිස්සු දසකුසලයේ කරන්නේ? ඇයි පින්වතුනි මිනිස්සු අනිත් අයට හිංගි හිංසා කරන්නේ? ඇයි අනිත් අයගේ දේවල් හොරකම් කරන්නේ? ඇයි කාමයේ වර්ධවා හැසිරෙන්නේ? ඇයි බොරු කියන්නේ? ඇයි පංචකාමයෙන් මත් වෙලා අවැඩ සාධාරණකම් කරන්නේ ලෝකෙට? මුලාවටපත් වෙලා ජීවත් වෙන්නේ ඇයි? පින්වතුනි මේ හැම දෙයක්ම කරන්නේ ඒ හිතේ අවිද්‍යාන්ධකාරයේ තියෙන නිසා. ඥානාලෝකයේ ලැබිච්ච නැති නිසා. ඔබ අහලා තියෙනවද පින්වතුනි කවදාවත් අරිහතුන් වහන්සේ නමක් තව කෙනෙක්ට ගැහුවා කියලා? ඔබ අහලා තියෙනවද කවදාවත් අරිහතුන් වහන්සේ නමක් තව කෙනෙක්ගේ දෙයක් හොරකම් කරා කියලා? කාමයේ වර්ධවා හැසිරුණා කියලා? අඩුමතරමේ කාමයේ හැසිරුණා කියලා? අහලා නැහැ. ඒකට හේතුව තමයි පින්වතුනි උන්වහන්සේලා ගාව අවිද්‍යාන්ධකාරය නැහැ ඒ හිතේ. අවිද්‍යාන්ධකාරය නැති නිසා පින්වතුනි උන්වහන්සේලා අතින් වැරදි අඩුපාඩු සිද්ධ වෙන්නේ නැහැ. මම මේ කියන්නේ අකුසල් පැත්තෙන් කිසිම අඩුපාඩුවක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ වෙලාවේ ඔබ හොඳට සිහිපත් කරගන්න පින්වතුනි සියලු ලෝක සියලු සත්වයෝම මේ සංසාර අන්ධකාරයෙන් නිදහස් වෙත්වා සංසාර අඳුරෙන් මිදෙත්වා කියලා. ඒ වගේම පින්වතුනි තවත් පාඩයක් එනවා ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ. ඒ තමයි පින්වතුනි සංසාර භයෙන් මිදෙත්වා. ඔබ ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ සජ්ජායනා කරලා තියෙනවා නම් ඒ කර්මස්ථානය තුල තියෙනවා සංසාර භයෙන් මිදෙත්වා. මමද සියලු ලෝක සියලු සත්වයෝම සංසාර භයෙන් නිදහස් වෙත්වා. මොකද පින්වතුනි සංසාර භය කියලා කියන්නේ? පින්වතුනි සාමාන්‍යයෙන් මිනිස්සෙක් බය නැතුව ජීවත් වෙන්නේ කොයි වෙලාවටද? පින්වතුනි එහෙම වෙලාවක් තියෙනවද? එහෙම වෙලාවක් නැහැ. කොයි වෙලෙත් පින්වතුනි ඕනම කෙනෙක් ජීවත් වෙන්නේ පුදුමාකාර බයකින්. නිකමට හිතලා බලන්න පින්වතුනි ඔබ ඉන්න තැන කොහොම දැන් ඔබ බොහොම සාවධානව මේ සද්ධර්මයේ ශ්‍රවණය කරගෙන ඉන්න අතරතුරේ ඔබගේ පිටිපස්සේ මහ විශාල සද්දයක් එහෙම ඇහුනොත් එහෙම ටග්ගාල ඔබට බැලෙන්නේ නැද්ද පින්වතුනි මොකක්ද ඒ කියලා? මහා තිගැස්මක් එන්නේ නැද්ද එකපාරට හිතට? ඇවිල්ලා බොහොම තිගැස්සිලා බොහොම බයටපත් වෙලා හොයලා බලන්නේ නැද්ද මොකක්ද ඒ සද්දේ කොහෙන්ද ඒ සද්දේ ආවේ කියලා? හොයලා බලනවා පින්වතුනි මොකද හේතුව පුදුමාකාර බයක් එනවා හැම වෙලේම ජීවිතේ නැති වේද මට මොන හරි අනතුරක් වේද කියලා පුදුමාකාර පීඩාවකින් ඉන්නේ ඔබ ගැන. ඒ විතරක් නෙමෙයි පින්වතුනි නිකමට හිතලා බලන්න ඔබ පොඩ්ඩක් කරුවලේ එහාට මෙහාට යනකොට අල්ලපු ගෙදර එක්කෙනාගේ ගෙදරට හරි යනකොට මොන හරි දෙයක් ඉල්ල ගන්න. ඔබ දකිනවා මොන හරි හෙලවෙන යමක් තියෙනවා.
දැක්ක ගමන් පින්වතුනි ඔබ පස්සට විසි වෙලා යන්නේ නැද්ද? සර්පයෙක්වද දන්නේ නැහැ, පොළඟෙක්වද දන්නේ නැහැ, දෂ්ට කරයිද දන්නේ නැහැ. එහෙම නැත්තම් දුරින් අත්තක් හෙල වෙනවා, මොකක් හරි සිද්ධ වෙනවා. කවුරු හරි අනතුරක් කරන්න බලන් ඉන්නවද දන්නේ නැහැ. මේ ආදී වශයෙන් පින්වතුනි ඔබගේ ජීවිතය ගැන පුදුමාකාර පීඩාවක බයක තමයි ඔබ හැම වෙලෙම ජීවත් වෙන්නේ. ඒ විතරක් නෙමෙයි පින්වතුනි ඔබ වැඩියෙන්ම ආස කරන දේවල්. මුලින්ම ඔබ වැඩියෙන්ම ආස කරන්නේ ඔබට, ඔබගේ ජීවිතයට. ඊට පස්සේ ඔබ ආස කරන දේවල් අනන්ත ප්‍රමාණයක් තියෙනවා. සමහරට ඊළඟට ඉන්නේ ඔබගේ දරුවා වෙන්න පුළුවන්. ඊළඟට ඉන්නේ ඔබේ ස්වාමි පුරුෂයා බිරිඳ වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔබගේ ඥාතීන්, ඊට පස්සේ ඔබගේ ගේ දොර වතු පිටි ඉඩකඩම් මේ හැම දෙයක් ගැනම පින්වතුනි අනන්ත ප්‍රමාණ බයක් තියෙන ඔබගේ ජීවිතේ. ඒ දේවල් මට නැති වෙයිද දන්නේ නැහැ කියලා. මොකද හේතුව ඔබ මේ දේවල් තියනවට පුදුම කැමතියි. පුදුමාකාර පීඩාවකින් ජීවත් වෙන්න පින්වතුනි, පුදුමාකාර බයකින් ජීවත් වෙන්නේ ඒ දේවල් ඔබගෙන් නැති වුණොත් එහෙම ඔබට ඒක දරා ගන්න බැහැ. නිකමට හිතලා බලන්න ඔබගේ දරුවා ඉස්කෝලේට ගිහිල්ලා පින්වතුනි සාමාන්‍යයෙන් එන්නේ 2ට නම් ගෙදර. 2:00 වුණා 3 වුණා පින්වතුනි පුදුමාකාර පීඩාවක් දැනෙන්න පටන් ගන්න නැද්ද හිතට මගේ දරුවට මොන හරි වුණාද දන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඔබ 4 වටේට කෝල් කරලා බලනවා පින්වතුනි ඉස්කෝලේ ගාඩ් රූම් එකටත් කෝල් කරනවා අනේ අපේ පුතා ආවා කියලා දැක්කද කියලා. එහෙන් කිව්වොත් එහෙම ආවා කියලා දැක්ක කියලා. ඊට පස්සේ කතා කරනවා බස් එකේ කවුරු හරි ස්කූල් බස් එකක නම් එන්නේ ස්කූල් බස් එකේ ඉන්නේ ඩ්‍රයිවර්ට හරි නැත්නම් ඒ කවුරු හරි කෙනාට කතා කරලා අහනවා අනේ අපේ පුතා බස් එකට නැග්ගේ නැද්ද අද කියලා. ඊට පස්සේ හන්දිය ගාවින් බහිනවා නම් පුතා හන්දියේ කඩේට කෝල් එකක් දීලා අහනවා අපේ පුතා මේ බස් එකෙන් බහලා මේ පැත්තට එනවා දැක්කද කියලා. බලන්න පින්වතුනි පුදුමාකාර පීඩාවක්. ඒ වෙනකොට තොරතුරක් හම්බුනේ නැත්නම් ඔබ බහිනවා පින්වතුනි පාරට බහලා පාර දිගේ ඉස්සරහට යනවා පුතාව හොයාගෙන. මොකද හේතුව පින්වතුනි ඒ අයගේ අහිමිවීම ඔබ කැමති අයගේ අහිමිවීම ඔබට දරා ගන්න බෑ. ඔබ විතරක් නෙමෙයි පින්වතුනි මේ ලෝකේ ඉන්න බොහෝ පිරිසක් එහෙමයි. හැම දෙනාම එහෙමයි පින්වතුනි මේ තමන් කැමති දේවල් අහිමි වෙයිද කියන පුදුමාකාර බයකින් ජීවත් වෙන්නේ. නිකමන හිතලා බලන්න පින්වතුනි ඔබගේ ස්වාමි පුරුෂයා ගැන බිරිඳ ගැන චුට්ටක් කොහේ හරි ගමනක් ගිහිල්ලා එන්න පරක් වුණොත් එහෙම ඔබට කොච්චර බය හිතෙනවද? අනේ වාහනයකටවත් වාහනයක් හින්දාවත් අනතුරක් වුණාද දන්නේ නැහැ. පාරේ තොටේ තනියෙන් යන්නේ මේ මිනිස්සු විශ්වාස කරන්නත් බෑ. අද කාලේ ඉන්න මිනිස්සු කරදරයක් කරාද දන්නේ නැහැ, අනතුරක් වුණාද දන්නේ නැහැ, කවුරුත් ළඟපාත ඉන්නවද දන්නේ නැහැ උදව් කරන්න. මේ වගේ 1000ක් සිතුවිලි ඔබගේ මනසට අවිල්ලා පින්වතුනි ඔබට වද දෙනවා. මේක තමයි යථාර්ථය පින්වතුනි. ඉතින් ඒ නිසා ඔබ හොඳට තේරුම් ගන්න පින්වතුනි මොහොතක් පාසා හැම වෙලේම ඔය හිත බයෙන් තියෙන්නේ මොකක් හරි දෙයක් සම්බන්ධයෙන්. ඔබ කැමති දෙයක් අරමුණු වෙච්ච ගමන් ඔබට පින්වතුනි ඒ දේ අහිමි වෙයිද කියන බය එනවා ඔබ ගාවට ටක් ගාලා. ඇවිල්ලා ඔබගේ මනස වෙලා ගන්නවා පින්වතුනි ඔය බයෙන්. සමහර විට දැන් ඔබට ඒ තත්වයෙන් ටික ටික නිදහස් වෙන අවස්ථාව සැලසිලා ඇති මේ ධහම අවබෝධ කරගෙන. නමුත් පින්වතුනි මේ ලෝකෙ ඉන්න බොහෝ දෙනෙක් මේ ලෝකෙ ඉන්න හැම දෙනාම වගේ ධහම අවබෝධ නොකරපු හැම දෙනාම පින්වතුනි මේ කියන බය නැමැති පීඩාවෙන් නිරන්තරයෙන්ම පෙළෙනවා. එහෙනම් සංසාර බය කියන එක තේරුම් අරගෙන දැන් සංසාර බය කියද්දි මීට වැඩිය ලොකු අර්ථකථනයක් දෙන්න පුළුවන් පින්වතුනි. නමුත් ඒකට ලොකු වෙලාවක් යනවානේ. එහෙම වුණොත් අපිට මේක දහම් දේශනාව විතරනේ කරන්න වෙන්නේ. මේක වඩන්න වෙලාවක් එන්නේ නැහෙනේ. ඒ නිසා අපි පුළුවන් විදියට යම් පැතිකඩ වලින් කතා කරගෙන යන්. එතකොට පුංචි අදහසක් අරගෙන අපි මේක නැවත මානසිකාර කරද්දී ඔබගේ මනසටම එන්න පටන් ගනි මේ දහම් කරුණු. ඇවිල්ලා ඔබගේ මනස ඔබටම වැටහෙන්න පටන් ගනි මේ පැතිකඩවලුත් තියෙනවා නේද? ස්වාමීන් වහන්සේ කිව්වේ මෙච්චරයි. නමුත් මෙන්න මේ පැතිවලිනුත් අපිට මේක ගන්න පුළුවන් නේද කියලා ඔබටම තේරෙන්න පටන් ගනි. ඉතින් අපි දැන් කතා කරා පළවෙනියට කතා කරා සංසාර 10 ගැන, අඳුර ගැන කතා කරා, ඊට පස්සේ සංසාර බය ගැන කතා කරා. ඉතින් ඔය කරුණු තුන හොඳට සිහිපත් කරන්න පින්වතුනි. ඔය කරුණු තුන සිහිපත් කරගෙන ඔබගේ ජීවිතයේ තියෙන අත්දැකීම් වලටත් ඒ දේවල් දාලා ඔබගේ ජීවිතයේ තියෙන අත්දැකීම් තුලින් ඔය දේවල් බලලා පින්වතුනි අතීතයේ ඔබගේ ජීවිතේ ගත වෙච්ච විදිහ සහ මේ වෙලාවේදී ඔබේ ජීවිතේ ගත වෙන සැනසිලිදායක අවස්ථාව ගැනත් හිතලා ඒ දෙක මනාව සංසන්දනය කර පින්වතුනි ඔබට දැන් තේරෙනෝනේ කොච්චර සුවයක් ඔබ විඳිනවද කියලා. අන්නේ සුවය ප්‍රාර්ථනා කරන්න පින්වතුනි මේ සියලු ලෝක සියලු සත්වයන් උදෙසා. එහෙනම් අපි පුංචි වෙලාවක් අරගෙන මේ කර්මස්ථානයේ සජ්ජායනා කරමින් අපි මේ භාවනාව කරමු. ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ සජ්ජායනා කිරීමත් ඒ වගේම ආර්ය මෛත්‍රී කමඨහන වැඩිමත් කියන මේ කාරණා දෙක දැන් අපි කරන්න පටන් ගමු. එහෙමනම් ස්වාමින් වහන්සේ මේ කර්මස්ථානයේ සජ්ජායනා කරන වෙලාවට ඔබ හොඳට S2 පියාගෙන අවශ්‍ය නම් ඔබ සජ්ජායනා කරන්න. එහෙම නැත්නම් ඔබ නිහඬව මේ කර්මස්ථානයට හිත යොමු කරගෙන ඒ අනුව මෙනෙහි කරගෙන යන්න. හරි. එහෙනම් හැමදෙනාම දෙනෙත් පියාගන්න බලන්න පහසු ඉරියව්වකට ගිහිල්ලා. හරි.
එහෙනම් ස්වාමීන් වහන්සේ දැන් කර්මස්ථාන සජ්ජායනාව පටන් ගන්න. මමද සියලු ලෝක සියලු සත්වයෝ සංසාර දාහයෙන් මිදෙත්වා සංසාර අඳුරෙන් මිදෙත්වා සංසාර භයෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ සංසාර දාහයෙන් මිදෙත්වා සංසාර අඳුරෙන් මිදෙත්වා සංසාර භයෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ සංසාර දාහයෙන් මිදෙත්වා සංසාර අඳුරෙන් මිදෙත්වා සංසාර භයෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ සංසාර දාහයෙන් මිදෙත්වා හොඳට සිහිපත් කරලා බලන්න මේ ලෝකේ ඉන්න සියලු ලෝක සියලු සත්වයෝම ඇස කන නාසය දිව කය මනස කියන මෙන්න මේ ආයතන වලට 16ක් වගේ අරමුණු හොයන හැටි හොඳට කල්පනා කරලා බලන්න
ඔබ එළියට ගියපු වෙලාවක සමහර විට දැකලා ඇති බොහෝම කලබලයට පත් වෙලා වටපිට බලන මිනිස්සු. කන් දෙකට හෑන්ඩ් ෆ්‍රී එකක් ගහගෙන සින්දු අහා ඒව රමණය කර කර නැවත නැවත ඒව තුලින් ආස්වාදය හොයන මිනිස්සුන්ව. ඒ වගේම අලුත් ඇඳුමක්, අලුත් බඩු භාණ්ඩයක්, නැත්තම් පර්ෆියුම් එකක් නහයට තිය නහයට තද කර කර ඒ සුවඳ ආග්‍රහණය කර කර ආස්වාදය හොයන මිනිස්සුන්ව. ඒ වගේම ඔබ දැකලා ඇති විවිධාකාරයේ කෑම් බීම ලකලැහැස්ති කරගෙන ඒවා මේසයක් උඩට තියාගෙන 4-5 දෙනාත් එක්ක එකතු වෙලා කතා කර කර ඒ ආහාර රස විඳ විඳ සතුටු වෙන්න උත්සාහ කරන මිනිස්සුන්ව. සමහර විට බඩේ ඉඩත් නැහැ තව කෑම දාන්න. නමුත් කොච්චර කරත් දිව පිනවීම ඉවරෙකුත් නැහැ. තව තව ආහාර ගන්න හිතෙනවා, තව දිව පිනවන්න හිතෙනවා. පුදුමාකාර අසරණතාවයකට පත් වෙලා සන්තෘප්ත වී ගන්න බැරුව, තෘප්තිමත් වී ගන්න බැරුව පීඩාවට පත්වෙච්ච මිනිස්සු දිහා හොඳට තේරුම් ගන්න උත්සාහ කරන්න. එයාගේ ජීවිත ගැන තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒ වගේම පින්වතුනි, තව ඔබ දැකලා ඇති සමහර මිනිස්සු විවිධාකාරයේ කාන්තාව ඇසුරු කරන්න යනවා. සමහර කාන්තාව විවිධාකාරයේ පුරුෂය ඇසුරු කරන්න යනවා. සමහර විට දරුවන්ව අතට අරගෙන ඒ දරුවන්ව අල්ල තුරුළු කරගෙන ඒ දරුවන්ව සිඹිනවා. ඒ වගේම පින්වතුනි, විවිධාකාරයේ සම්බාහන මධ්‍යස්ථාන ආදී දේවල් වලට යනවා. මසාජ් කරගන්නවා. සුව පහසු ආසනවල ඉඳගෙන ඉන්නවා. මේ හැම දෙයක්ම කරන්නේ තමන්ගේ ශරීරය පිනව ගන්න. කොච්චර ශරීරය පිනවන්න උත්සාහ කරත් මේක ඉවරයක් නැහැ. හිල්විච්ච කලයකට වතුර පුරවනවා වගේ පුරවන ටික ඊට මොහොතකට පස්සේ ආපහු කලෙන් එළියට යනවා. ආපහු කලේ හිස්. ආපහු තිබ්බ තැනටමයි ඇවිල්ලා තියෙන්නේ කලේ. ආපහු පුරවන්න උත්සාහ කරනවා. පුරවන්න නැවත කලෙන් වතුර එළියට යනවා. මේ ක්‍රමයට පංචකාමයේ ඇසුරු කර කර විනෝදය හොයන, සතුට සැනසීම හොයන මිනිස්සුන්ව තේරුම් ගන්න උත්සාහ කරන්න. එයාගේ ජීවිත දිහා දකින්න උත්සාහ කරන්න, බලන්න උත්සාහ කරන්න. එයාගේ ජීවිත ගත වෙන හැටි හොඳට විදර්ශනා කරලා බලන්න. කොච්චර කළත් තෘප්තියක් නැහැ. කොච්චර කළත් සැනසීමක් ලබන්න විදිහක් නැහැ. නමුත් නැවත උත්සාහ කරනවා. නැවත එකම දේ කර සැනසීම හොයනවා. ඒ වගේම තව පිරිසක් ඉන්නවා. මනසෙන් එක එක ලෝකවලට ගිහින් මනෝ ලෝකවල සැරිසරනවා. තමන්ට හොඳයි කියලා හිතෙන යම් සිදුවීම් මනසෙන් කල්පනා කර චිත්ත රූප මවමව ඒ මනස හරහා ආස්වාද විඳින්න උත්සාහ කරනවා. තව සමහර පිරිසක් අරූපාවචර ධානය වඩනවා. තව සමහර පිරිසක් රූපාවචර ධානය වඩනවා. මේ හැම දෙයක්ම තුලින් මනස හරහා ආස්වාද විඳින්න උත්සාහ කරනවා. කොච්චර කරත් නැවත පීඩාවටපත් වෙනවා.
මේ කියන කරුණු කාරණා එකින් එක විග්‍රහ කර පිංගුතුනි විදර්ශනා කරන්න. ඒත් එක්කම හිතන්න මෙච්චර පීඩාවට මෙච්චර දාහයට පත්වෙච්ච හිත්වලට මේ නිවන කියන එක සාක්ෂාත් වුණා නම් මොන තරම් සුවයකට හිත පත්වෙනවද කියලා. අනේ මේ හිත්වලට උතුම් වූ නිබ්බාන පරම සුඛය සාක්ෂාත් වුණා නම් මොන තරම් සැනසීමක් ලැබෙනවද කියලා. මමද සියලු ලෝක සියලු සත්වයෝ සංසාර දාහයෙන් මිදෙත්වා. සංසාර දාහයෙන් මිදෙත්වා. සංසාර දාහයෙන් මිදෙත්වා. සංසාර අඳුරෙන් මිදෙත්වා. පින්වතුනි මොහොතකට සිහිපත් කරලා බලන්න. මේ ලෝකේ ආස්වාදයි සැපයි සැරිසරන්න බොහෝම වටින එකක් කියන අදහස අරගත්ත මිනිස්සු ආස්වාදයේ හොයා එහා මෙහා සැරිසරන හැටි හොඳට දකින්න. ඒ ආස්වාද පිටිපස්සේ ගිහිල්ලා ගින්නට ලං වෙච්ච පළඟැටියෝ වගේ ඒ ආස්වාද මර උගුලට අහු වෙලා ජීවිත විනාශ කරගන්න මිනිසුන් හොඳට දකින්න. අනිත් අයට හිංගි-හිංසා කර දස අකුසල් කර මරණින් පස්සේ දුගතිගාමී වෙන්න මහන්සි ගන්න අය හොඳට දකින්න. බලන්න මේ හැම දෙයක්ම කරන්නේ හිතට මේ ධහම නැමැති ඥානාලෝකයේ ලැබිච්ච නැති නිසා නේද කියලා. අවිද්‍යාව කියන මහා අන්ධකාරයෙන් හිත වැහිලා තියෙන නිසා නේද මේ දේවල් කරන්න කියලා හොඳට තේරුම් ගන්න උත්සාහ කරන්න. මේ අන්ධකාරය පුදුමාකාර බරපතල දෙයක් නේද කියලා තේරුම් ගන්න උත්සාහ කරන්න. මේ අන්ධකාරය නිසා නේද සත්වයා සසරේ සැරිසරන්නේ. මේ අන්ධකාරය නිසා නේද සත්වයාට මේ සසරෙන් ගැලවී ගන්න බැරි වෙලා තියෙන්නේ. මේ ආස්වාද පස්සේ සැරිසරන්නේ මේ අන්ධකාරය නිසා නේද හිතේ තියෙන්නේ. එහෙනම් මේ අවිද්‍යා අන්ධකාරය වෙනුවට මේ ලෝකයේ අනිච්චයි දුක්ඛයි අනාත්තයි කියන අවබෝධයෙන් යුක්ත ඒ ඥානාලෝකය හිතවලට පහළ වුණොත් මොනතරම් ශාන්තද මොනතරම් ප්‍රණීතද. හොඳට කල්පනා කරලා බලන්න. ඒ වගේම පින්වතුනි කල්පනා කරන්න. මේ උතුම් ඥානාලෝකය සියලු ලෝක සියලු සත්වයන්ටම ලැබුණොත් ඒ හිත් මොනතරම් සුවයකටපත් වෙනවද කියලා. මෙහෙම කල්පනා කරලා සියලු ලෝක සියලු සත්වයන්ටම මේ සංසාර අඳුරෙන් ගැලවිලා මේ විද්‍යා සංඛ්‍යාත ආලෝකයේ මුණ ගැහේවා ඒ හිත්වලට ඒ විද්‍යාව අවබෝධ වේවා කියලා හිතලා කර්මස්ථානයේ වඩන්න. මමද සියලු ලෝක සියලු සත්වයෝ සංසාර අඳුරෙන් මිදෙත්වා. සංසාර අඳුරෙන් මිදෙත්වා. සංසාර අඳුරෙන් මිදෙත්වා. සංසාර භයෙන් මිදෙත්වා. සංසාර භයෙන් මිදෙත්වා. පින්වතුනි මොහොතකට සිහිපත් කරලා බලන්න.
මේ ලෝක සත්වයා වැඩියෙන්ම ආදරය කරන තමන්ගේ ජීවිතය නැති වෙයි කියලා, ඒ ජීවිතයට අනතුරක් වෙයි කියලා මොනතරම් බයකින් ජීවත් වෙනවද කියලා. පාරේ යද්දී වේගෙන් වාහනයක් තමන්ගේ ඉස්සරහට එම ආවොත් මොනතරම් ඉක්මනට එතනින් අයින් වෙලා පැත්තකට වෙනවද කියලා හිතලා බලන්න. පිටිපස්සෙන් සද්දයක් එහෙම ආවට පස්සේ වේගෙන් හැරිලා බලලා තමන්ට අනතුරක් වෙන්න යනවද කියලා දැනගන්න කොච්චර පීඩාවෙන් ඉන්නවද කියලා හිතලා බලන්න. තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යන්න පුදුමාකාර පීඩාවක් දරාගෙන කටයුතු කරන හැටි, පුදුමාකාර බයකින් ජීවත් වෙන හැටි හොඳට අත්දකින්න. ඔබගේ ජීවිතයේ අත්දැකීම් අරගෙන එකින් එක විමස බලන්න පිඟුතුනි මොනතරම් බයක් ඔබගේ ජීවිතය සම්බන්ධයෙන් ඔබට තියෙනවද කියලා. පහුගිය කාලෙදී කොරෝනා වසංගතය ඔබගේ රටට, ඔබගේ නගරයට, ඔබගේ ගමට ආවා කියලා තේරුම් ගත්තම, ඔබට දැනගන්න ලැබුණම ඔබ මොනතරම් පීඩාවට පත් වුණාද කියලා හිතලා බලන්න. අනේ මට කොරෝනා හැදුනොත් මගේ ජීවිතේ නැති වෙනව නේද කියලා උදේ රෑ නොබලා ඔබ හිතපු හැටි සිහි කර කර බලන්න පින්වතුනි. එහෙනම් මේ සසර කියන එක මොනතරම් බයෙන් පිරිච්ච තැනක්ද කියලා හිතලා බලන්න. ඒ වගේම ඔබ වැඩියෙන්ම ආදරය කරන ඔබගේ දරුවා, ඔබගේ ස්වාමි පුරුෂයා, ඔබගේ බිරිඳ ඔබට නැති වෙයි කියලා හිතනකොට, ඔබට අහිමි වෙයි කියලා හිතනකොට ඔබට එන බය කොච්චරක්ද කියලා හිතලා බලන්න. ඔබගේ ස්වාමි පුරුෂයා ගෙදරට එන්න පරක් වුණොත්, ඔබගේ බිරිඳ ගෙදරට එන්න පරක් වුණොත්, ඔබගේ එකම දරුවා, ඔබගේ ලොකු පුතා, ඔබගේ සුදු මහත්තයා ගෙදරට එන්න පරක් වුණොත් ඔබට මොනතරම් පීඩාවක් දැනෙනවද කියලා හිතලා බලන්න. ඒ වගේම ඔබගේ ගෙදර, ඔබගේ රත්තරන් බඩු ටික, ඔබගේ ඇඳුම් ටික, ඔබ කැමති එක જાතිය දේවල් නැති වුණොත් මොනතරම් පීඩාවක් ඔබේ ජීවිතයට එනවද කියලා හිතලා බලන්න. ඒ හිතලා මොනතරම් බයකින්ද මේ මිනිස්සු ජීවත් වෙන්න කියලා තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒ වගේම හිතන්න පින්වතුනි, මේ බය කියන එක නැතුව ජීවත් වෙන්න තියෙනවා නම්, මේ බය කියන එකෙන් සදහටම මිදිලා ජීවත් වෙන්න තියෙනවා නම් මොනතරම් සුවයිද, මොනතරම් සැනසීමක්ද. සියලු ලෝක සියලු සත්වයෝම සංසාර භයෙන් නිදහස් වෙත්වා, සංසාර භයෙන් මිදෙත්වා, සංසාර භයෙන් මිදෙත්වා. සියලු ලෝක සියලු සත්වයෝම නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. කිසිම දුකක් නැති, කිසිම පීඩාවක් නැති, කිසිම භයක් නැති, කාගෙනවත් තරහක් නැති, කාගෙනවත් වෛරයක් නැති, කාගෙනවත් ඇලීමක් නැති, කාත් එක්කවත් ගැටෙන්නේ නැති උතුම් වූ සුවය, උතුම් වූ මානසික තත්වය, ඒ උතුම් නිවන සාක්ෂාත් වෙනවා නම් මොනතරම් දෙයක්ද කියලා හිතලා බලන්න. ඒ නිවනම ශාන්තයි, ඒ නිවනම ප්‍රණීතයි, ඒ නිවනම නාතයි, අතහැරීමම නාතයි, නොඇල්මම නාතයි, මිදීමම නාතයි, නිවනම නාතයි. මේ විදිහට මොහොතක් නිවනේ තියෙන ආනිසංසය ගැන මෙනෙහි කරන්න. සසරේ තියෙන භයානක ස්වභාවයත්, නිවනේ තියෙන සුවදායක ස්වභාවයත් මෙනෙහි කරද්දී ඔබගේ මනස ඔබට කියාවි මේ සසරෙන් ගැලවෙන්න තිබ්බනම්
මේ නිවන සාක්ෂාත් කරගන්න තිබ්බනම් කොච්චර සැනසීමක්ද කියලා. නිවනටම හිත තියතියා නිවනේ තියෙන ඒ සුන්දර ස්වභාවය, නිවනේ තියෙන වීත රාගී ස්වභාවය, වීත දෝෂී ස්වභාවය, වීත මෝහී ස්වභාවය ගැන ටික ටික මෙනෙහි කරන්න පටන් ගන්න. සියලු ලෝක සියලු සත්වයෝම නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. හොඳයි පින්වතුනි, සියලුම දෙනා කර්මස්ථානයේ සජ්ජායනා කළා, මනසිකාර කරලා නගාගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය කුසල සම්භාර ධර්මය අපි මේ විදිහට අනුමෝදන් කරලා අද මේ කර්මස්ථාන සජ්ජායනාවත් ඒ වගේම ආර්ය මෛත්‍රිය පිළිබඳ විග්‍රහ කිරීමේ දේශනාවත් අවසන් කරමු. හැමදෙනාම සිහිපත් කරගන්න උදෑසන පටන් මේ මොහොත දක්වාම කරගන්නට යෙදුණු අනන්ත අප්‍රමාණ මහා පුණ්‍ය සම්භාර ධර්මයෝ, කුසල සම්භාර ධර්මයෝ එක් වෙලා කැටි වෙලා පිහිටලා ඔබ අප සෑම සිළු දෙනා ප්‍රදාන සියලු ලෝක සියලු සත්වයන්ටම උතුම් වූ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා වැඩනිවී සැනසී පැමිණවදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා හැමදෙනාම සාදු කියලා අදිෂ්ඨාන කරන්න. ඔබ හැමදෙනාටම තෙරුවන් සරණයි. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. සාදු සාදු සාදු.